මං කියව මේ මොනවද CODගේ හොයන්න අපි පාවිච්චි කරන්නේ මේ ඩයික්‍රෝමේට් කියලා. මේ ඩයික්‍රෝමේට් වලට පුළුවන් මේ ජලයේ තියෙන ක්ලෝරයිඩ ක්ලෝරීන් වලට කන්වර්ට් කරන්න, ක්ලෝරයිඩ ක්ලෝරීන් වලට කන්වර්ට් කරන්න, ඒක ඔක්සිකරණය කරන්න. එහෙම වලට ක්ලෝරයිඩ විඝටනය නොවන මර්කියුරික් ක්ලෝරයිඩ් බවට පත් කිරීමෙන් මේ වළක්වනු ලැබේ. ප්‍රතික්‍රියා නොවූ වැඩිපුර ඩයික්‍රෝමේට් ප්‍රමාණය නිර්ණය කරනු ලබන්නේ අයන් ඇමෝනියම් සල්ෆේට් සමග අනුමාපනය කිරීමෙනි. මෙන්න ඩයික්‍රෝමේට් වල රියැක්ෂන් එක. ඊට පස්සේ කාබනික ද්‍රව්‍යයක් කොහොමද ආම්ලික ඩයික්‍රෝමේටෙන් ඔක්සිකරණය වෙන්නේ කියලා පෙන්නනවා. මේ ඊළඟට තියෙයි ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා එකක්. ඒකට කියන්නේ BOD කියලා. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම කියන්නේ ශුද්ධ ජීවීන් විසින් සිදු කරනු ලබන ඉහත ඔක්සිකරණය සඳහා. ඒ කියන්නේ මෙන්න මේක කරන්නේ මේ ශුද්ධ ජීවීන් ඔක්සිකරණය සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම BOD. අරක COD යන්නේ මේක BOD. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම යනුවෙන් හැඳින්වේ. මේකේ අගය නිර්ණය කරන්න. ඒ කියන්නේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම BOD වල අගය නිර්ණය කරන්න පාවිච්චි වූ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය යොදා ගන්න පුළුවන්. ඊළඟට ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම dissolved oxygen level. ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම ජලයේ එක් පරිමාණක දීවී ඇති අණුක ඔක්සිජන් ප්‍රමාණය සහ දක්වන්න පුළුවන්. වායු ගෝලයේ 21ක පමණ ඔක්සිජන් වායුව තියෙනවා. ජලයේ දියවීමෙන් ජලයේ තිබෙන ප්‍රභා සංශ්ලේෂණය කළ හැකි ජල ශාඛා ජීවීන් ඇල්ගී සයනොබැක්ටීරියා විසින් සූර්යාලෝකයේ හමුවේදී නිපදවන O2 වලින් ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ඇති වෙනවා. ජල අණු ද්‍රවීය හින්දා ඔක්සිජන් අණු නිර්ද්‍රවීය හින්දා ඔක්සිජන් වල ජල ද්‍රව්‍යතාව ඉතා කුඩා අගයක්. උදාහරණයක් විදිහට මුහුදු මට්ටමේදී වායු ගෝලයේ ඔක්සිජන් වායු ආංශික පීඩනය සැලකුවම සෙල්සියස් 21 දී 1 atm වායු ගෝලීය පීඩනයේදී ජල ද්‍රවිත ඔක්සිජන් මට්ටම 9 ppm වගේ වෙනවා. ජලයේ ද්‍රවිත ඔක්සිජන් මට්ටම ජලයේ සිදුවන විවිධ රසායනික ජෛව ක්‍රියාවලිය හේතුවෙන් අඩු වෙනවා. මොකද ඔක්සිජන් පාවිච්චි වෙනවානේ. ජල ද්‍රවිත ඔක්සිජන් මට්ටම 5 ppm ට වඩා අඩු විට ජල ජීවීන් ආතතියට ස්ට්‍රෙස් එකට ලක් වෙනවා. එයාලට ගන්නත් ඔක්සිජන් නැති වෙනවා. ජල ජීවීන් වන මසුන් ජල පෘෂ්ඨයට පැමිණ මුඛය වායු ගෝලයට විවෘතව තබා ගැනීම වැනි ආතති ලක්ෂණ මෙවැනි අවස්ථාවක නිරීක්ෂණය කළ හැකියි. ඒ ඔක්සිජන් අඩු වෙලා තමයි මේ පෘෂ්ඨයට ඇවිල්ලා සර්ෆේස් එකට වෙලා කට අරගෙන ඉන්නේ. මේ අගේ 1.2 ppm අගයට පත් වූ විට ජලයේ ජීවත් වන මසුන් මිය යාමට පටන් ගනී. සමහර කාලවලදී රටේ විවිධ ප්‍රදේශවල ජලාශවල එකවර මසුන් දහස් ගණනක් මිය ගිය අවස්ථා පිළිබඳ පුවත් දක්නට ලැබේ. මෙසේ වීමට ප්‍රධාන හේතුව ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම ඉතා පහළ අගයකට පත්වීමයි. ගොඩක් වෙලාවට මේ පොතේ මේ අර සාමාන්‍ය ජීවිතේවත් එක්ක මේ සම්බන්ධ කරලා තියෙක මං හිතන්නේ හොඳ දෙයක්. ඒකට ළමයින්ට ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනවා සබ්ජෙක්ට් එකට. ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම ඉතා අඩු වීමට, ඒ කියන්නේ ppm බිඳුවට ආසන්න වූ විට ජලයේ නිර්වායු තත්ත්ව ඇති වෙයි. ගැඹුරු ජලාශවල පතුලේ මෙවැනි නිර්වායු තත්ත්ව පවතී. ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම නිර්ණය කිරීමට ක්‍රම කිහිපයක් තියෙනවා. ද්‍රාවිත ඔක්සිජන් වලට සංවේදී ද්‍රාවිත ඔක්සිජන් මීටරයක් මයින් කෙලින්ම මයින්න පුළුවන් pH මීටරයක් වගේ එකකින්. ඊළඟට අනුමාපනයක් මගින් වින්ක්ලර් ක්‍රමය. මේක අපි සාකච්ඡා කළා මේ අනුමාපන පාඩමේදී. ඒකේ තියරි මතක නැත්නම් බලන්න. වින්ක්ලර් ක්‍රමය මේකේ බැක් ටයිට්‍රේෂන් එකක් මගින් තමයි ද්‍රාවිත ඔක්සිජන් මට්ටම නිර්ණය කරන්නේ.
මේකේ මුලින්ම ද්‍රාවිත ඔක්සිජන් මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් එක ක්‍රියා කරනවා ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන්. එතකොට MnO2 අවක්ෂේපය හැදෙනවා. ඊට පස්සේ මේ මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් වලින් හැදෙන MnO2 ආම්ලික මාධ්‍යකදී අයඩයිඩ් එක ක්‍රියා කරනවා. මේ රියැක්ෂන් ටික මතක නැත්නම් ආපහු බලන්න. මම ආපහු කියන්නේ නැහැ තියරි වල රිවිෂන් වල කළා. ඊට පස්සේ මෙහිදී පිටුන I2 ප්‍රමාණික තව සල්ෆේට් ද්‍රාවණයක් එක අනුමාපනය කරනවා. මෙහිදී එක් ඔක්සිජන් මවුලයක් සඳහා තව සල්ෆේට් මවුල 4ක් වැය වෙනවා. විද්‍යාගාරයේදී විවිධ ජල සාම්ප්ල වල ද්‍රාවිත ඔක්සිජන් මට්ටම මේ ක්‍රමයෙන් මගින් නිර්ණය කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ජලයේ සුපෝෂණය. පෝෂක ද්‍රව්‍ය ජලයට එක්වීම හේතුවෙන් ජලයේ අධික ලෙස ඇල්ගී වර්ධනය වෙනවා. ඒක තමයි සුපෝෂණය කියන්නේ. මිනිස්සු සත්තු බෑර කරන කැලිකසල ජලාශ වලට එක්වීම හින්දා ඒව මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඉහළ ගිහිල්ලා ජල ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා මේ සිද්ධියේදී. කැලිකසල එතකොට මේ තව දේවල් වතුරට එක්ක වුණාම ඒව මත බැක්ටීරියා ක්‍රියා කරනවා. එතකොට ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මොකද ඔක්සිජන් පාවිච්චි වෙනවනේ. ඒ හින්දා ජලයේ ජීවීන් මැරෙනවා. අධික ලෙස ඇල්ගී වර්ධනය වුණාම ඇල්ගී ජල පෘෂ්ඨයේ ඝන කොළනි ස්තරයක් ලෙස පවතිනවා. ඒ හින්දා සූර්ය කිරණ ජල තටාකයේ පහළ ස්තර වලට ගමන් නොකිරීමෙන් පහළ ස්තරවල ප්‍රභා සංශ්ලේෂණය සිදු නොවීමෙන් සහ ඔක්සිජන් ද්‍රාවණය නොවීමෙන්. අයි උඩ මේ වහගෙන ඉන්නවනේ රෙද්දක් වගේ. එතකොට මේ ජලය දිය වෙන්න බෑ ඔක්සිජන් වලට. එතකොට මේ ජලය දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඔයාලා හිතන්න කංජ තෙල් කාන්දුවක් තිබ්බා කියලා ඒත් ජලයේ මතු පිට තෙල් තට්ටුවක් තියෙයි. එතකොටත් ඔක්සිජන් දිය වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ජලජ සතුන් ශාක මිය යනවා. මෙසේ මිය යන ශාක සතුන් ස්වායු බැක්ටීරියා මගින් වියෝජනයට ලක් කිරීමෙන් ද්‍රාවිත ඔක්සිජන් මට්ටම තව දුරටත් පහළ ගොස් නිර්වායු තත්වයක් ඇති කරනවා. මේ නිර්වායු තත්ත්වයටදී H2S වැනි වායු නිපදීම හේතුවෙන් ජලාශයේ අධික දුර්ගන්ධයක් ඇති ප්‍රදේශයක් බවට පත් වෙනවා. සුපෝෂණය නිසා තමයි මේවා වෙන්නේ. ඇල්ගී වර්ධනයට විවිධ පෝෂක අවශ්‍ය වුවද බොහෝ අවස්ථාවල සීමාකාරී පෝෂකය වෙන්නේ පොස්පේට්. එසේම නයිට්‍රේට් අයන සමහර අවස්ථාවලදී සීමාකාරී වෙන පොස්පේට් වලට අමතරව මේ පෝෂක අයන දෙවර්ගයේ සීමාකාරී වීම හේතුවෙන් ජලාශවල ඇල්ගී වර්ධනය ස්වභාවිකවම පාලනය වෙනවා. එහෙත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කෘෂිකර්මාන්තයේ කාර්මික අපජලය මගින් හා නිවසේ භාවිතා කරනු ලබන පිරිසිදුකාරක ක්ලීනින් ඒජන්ට්ස් මගින් ප්‍රධාන වශයෙන් ජලාශවලට පොස්පේට් අයන එක් වෙනවා. මෙවිට අදාළ පෝෂකයේ සීමාකාරී තත්ත්වයේ ඉවත් වීම හේතුවෙන් අධික වේගෙන් ඇල්ගී වර්ධනය වෙනවා. මේ සුපෝෂණයයි. උදාහරණයක් ලෙස ඇල්ගී වර්ධනය නැවැත්වීමට නම් අදාළ ජලාශයේ පොස්පේට් මට්ටම 0.05 ppm මට්ටමට පවත්වාගෙන යන්න ඕනේ. එහෙත් බොහෝ නාගරික අපද්‍රව්‍ය වල මේ පොස්පේට් මට්ටම 25 ppm වගේ ඉහළ අගයක තියෙන. මේ සුපෝෂණයෙන් හින්දා මසුන් මැරිලා. එයාලට ඔක්සිජන් නැහැනේ. කෘෂි රසායනික පොහොරේම ජලයට එක්ක වුණාම මේ ජලාශවල පොස්පේට් මට්ටම් නයිට්‍රේට් මට්ටම් වැඩි වෙනවා. එතකොට ඒවා ඔක්සිකරණය වෙන්න මේ ඔක්සිජන් පාවිච්චි වෙනවා. එතකොට ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ජල ජීවීන් මිය යනවා. අර ඇල්ගී වර්ධනය වෙන හින්දා ආලෝකයේ වැටෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඇතුළේ තියෙන මේ ජලජ ශාක එහෙම ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. එතකොට බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් හින්දා මං කියන H2S වගේ වැදෙනවා කියලා. එතකොට ඒවා දුර්ගන්ධයක් එනවා. ඒක ඒ වගේම උග්‍ර පිළිකාකාරක වායුවක්. අන්තිමේදී මේ සුපෝෂණ තත්ත්වෙ හින්දා ජලාශය වගුරු බිම් බවට පත් වෙන්න පුළුවන්.
ඊළඟට මාතෘකාව ලියන්න ජල දූෂක ප්‍රභව ඒ යටතේ ලියන්න ජල දූෂක ප්‍රභව කියලා ගෘහස්ත සහ සත්ව අපද්‍රව්‍ය. ගෙවල් වල ඔය තියෙන එළවලු නම් මඩම් එතකොට සත්තුන්ගේ අපද්‍රව්‍ය. ඊළඟට දෙවෙනි එක රෝගකාරක බැක්ටීරියා හා වෛරස. ඒවා තමයි ජලය දූෂණය කරන ප්‍රභව. රෝගකාරක බැක්ටීරියා හා වෛරස. ඊළඟට කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වරහණක් ඇරියා පලිබෝධනාශක හා පොහොර ආදිය. ඊළඟට අවලම්බිත ඝනාංශු. ඊළඟට බැරලෝහ. ඊළඟට කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන උණුසුම් ජලය. ගෘහස්ත සත්ව අපද්‍රව්‍ය, රෝගකාර බැක්ටීරියා හා වෛරස, කෘත්‍රිම රසායන ද්‍රව්‍ය, වරහණක් ඇරියා පලිබෝධනාශක හා පොහොර ආදිය, අවලම්බිත ඝනාංශු, බැරලෝහ, කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන උණුසුම් ජලය. ඊළඟට ජලයේ බැරලෝහ අයන පැවතීම. බැරලෝහ අයනයක් තීරණය කිරීමට ඉතා නිවැරදි නිර්වචනයක් නැතත් පහත නිර්වචන භාවිතා කරයි. ලෝහ විද්‍යාවේදී බැරලෝහයක් ලෙස හඳුන්වන්නේ අදාළ ලෝහයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් 5ක් හෝ සාපේක්ෂණත්වය 5ට ඉහළ ලෝහයි. ජලයේ බැරලෝහ අයන පැවතීම. බැරලෝහයක් කියන්නේ මොකක්ද කියලා තමයි මුලින්ම හොයන්නේ. ලෝහයේ ඝනත්වය මෙන්න මේකට වඩා වැඩි වෙන්න ඕනේ. නැත්නම් සාපේක්ෂ ඝනත්වය 5ට වඩා ඉහළ ඒවා තමයි බැරලෝහ කියන්නේ. භෞතික විද්‍යාවේදී මේ පරමාණු ක්‍රමාංකයේ 20ට ඉහළ ලෝහ ලෙස නිර්වචනය කරනවා. රසායන විද්‍යාවේදී සල්ෆයිඩ් හා හයිඩ්‍රොක්සයිඩ් අයන සමග අද්‍රාව්‍ය අවක්ෂේප හදන කැටායන නිපදවන ලෝහ ලෙස නිර්වචනය කරනවා. මේ බැරලෝහ අයන සමහර අවස්ථාවලදී අපට අත්‍යවශ්‍යක ශුද්ධ පෝෂක වෙනවා. Zinc 2+, Fe2+ වගේ ඒවා. ශුද්ධ පෝෂක ගැන මේ බයෝවල උගන්වනවා. බොහෝ අවස්ථාවල මේවා අහිතකර විෂදායී වෙනවා. Hg2+, Cd2+, Pb2+. එසේම සමහර අවස්ථාවලදී අඩු සාන්ද්‍රණය යුක්ත වීම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් ලෙසත් ඉහළ සාන්ද්‍රණ වලින් යුක්ත වීම අහිතකර මූලද්‍රව්‍යයක් ලෙසත් ක්‍රියා කරනවා. Cu2+ වගේ ඒවා. එසේම සමහර බැරලෝහ අයන කිසිදු ජෛව ක්‍රියාවලියකට දායක නොවේ. බැරලෝහ පසේ ජලය මෙන්ම ජලාශල පතුලේද අවසායිත ලෙස පවතී. සෙඩිමන්ට් විදියට. පෘථිවි කබලේ පාෂාණ හා කන්ජ ලෙස පවතින හෝ පාෂාණ හා කන්ජවල අපද්‍රව්‍ය ලෙස පවතින බැරලෝහ පාෂාණ ජීර්ණයට ලක්වීමෙන් ජලයට හා පසට එකතු වෙයි. බැරලෝහ ස්වභාවික ජලයේ සජලනය වූ අයන ලෙස සහ සංකීර්ණ සංයෝග ලෙස පවතී. පහත් වර්ගයෙන් ජලයේ පවතින විෂ බැරලෝහ කිහිපයක ප්‍රභවය හා ඒවායේ බලපෑම දක්වලා තියෙනවා. ආසනික් කියන එක පිළිකාකාරක වෙනවා. සිනිකෝසියාවට හේතු වෙනවා. ඊළඟට කැඩ්මියම් එන්සයිම් අක්‍රිය කරන අධික රුධිර පීඩනය, වක්ගඩු ආබාධ, ලෙඩ් වක්ගඩු හා ප්‍රජනන අකර්මණ්‍යතාව, ළමයින්ගේ මනස සෙමෙන් වැඩිම, නීරක්තිය, හිමොග්ලොබින් නිෂේධකය, ඊළඟට රසදිය මොළයට හානි වෙනවා, නිින්ද නොයාම, වක්ගඩු ආබාධ, මිනමාටා රෝගය. ඒ වගේ ප්‍රබෝධ දීලා තියෙයි. ආසනික්, කාර්මික අපජලය, පොස්පේට් පොහොරවල අපද්‍රව්‍ය විදියට, භූගත ජලයේ දිවීරනාශක, ඉලෙක්ට්‍රොනික උපාංග, කැඩ්මියම් කාර්මික විසර්ජනය, ආකාර අපද්‍රව්‍ය, ලෝහ පිරිපහදුව නැවත ආරෝපණය කළ හැකි. ඒ කියන්නේ රීචාර්ජබල් බැටරි වල තියෙන කැඩ්මියම්, ලෙඩ් කාර්මික විසර්ජනය, ආකාර අපද්‍රව්‍ය, ලෙඩ් එකතු කළ ගැසොලින්, ලෙඩ් එකතු කළ තීන්ත, ලෝහ පැසුම් ද්‍රව්‍ය. මිනමාටා රෝගය කියන්නේ මෙන්න මේ වගේ අත් නැමිලා තියෙන්නේ. මේ බැරලෝහ වල බලපෑම්. කාර්මික විසර්ජනය රස්දියවල විවිධ කණ් තුළ අංශු මාත්‍ර ලෙස පැවතීම, ගල් අඟුරු දහනය, රස්දිය අඩංගු උපකරණ, CFL බල්බ, උෂ්ණ ප්‍රමාණ, රික්ත උපකරණ. ආසිනිකෝසියාව කියන්නේ මෙන්න මේ වගේ රෝගයක්. නිකන් කකුල් එහෙම නිකන් පළු දාලා නිකන් වේයිලා වගේ ගිහිල්ලා එකක් අත් කකුල්. Dissolved organic compounds
ද්‍රාවිත කාබනික සංයෝග කියන්නේ විෂදායී නොවන එහෙත් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුමට හෝ රසායනික ඔක්සිජන් ඉල්ලුමට දායක වන කාබනික සංයෝග. මේ කාණ්ඩයට සීනි වර්ග, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, මේද අම්ල, ඇමිනෝ ඇසිඩ්ස්, ප්‍රෝටීන්, ද්‍රාවිත හයිඩ්‍රෝකාබන්, ශාකවල ප්‍රාථමික හා ද්විතීක පරිවෘත්තීය සංයෝග හා පරිවෘත්තීය අපද්‍රව්‍ය අයත් වෙනවා. මේ සංයෝග ජලයේ ඇති විට බැක්ටීරියා මගින් ඒ සංයෝග වියෝජනය වීමේදී ජලයේ ඔක්සිජන් ඉල්ලුම ඉහළ ගොස් ද්‍රාවිත ඔක්සිජන් මට්ටම පහළ දානවා. ඒ වියෝජනය වෙද්දී ගන්නවන ඔක්සිජන් එතකොට දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා ජලයේ ජෛව ක්‍රියාවලිය කෙරෙහි බාධා ඇති වෙනවා. විෂ හෝ අන්තරායකාරී කාබනික සංයෝග ටොක්සික් ඒවා. මේ කාබනික සංයෝග ඉතා කුඩා ප්‍රමාණයක් ජලයේ පැවතීම හේතුවෙන් ජලයේ භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. මේ කාබනික සංයෝග ගණයට බොහෝ විට දීර්ඝකාල පවතින කාබනික සංයෝග අයත් වෙනවා. සමහර පලිපොලිනාශක, කාර්බනික රසායන ද්‍රව්‍ය, හැලජනීකృత කාබනික සංයෝග, හැලජනීකృత කාබනික සංයෝග, ඩයොක්සින, පියුරෑන්, PCB කියන සංයෝග ජාතිය, පොලිඇරෝමැටික් හයිඩ්‍රෝකාබන් PAH, එසේ ජල ජීවාණුහරණ අතුරුඵල දීර්ඝකාල පවත්නා කාබනික සංයෝග කුලයට අයත් වේ. පහත දක්වන්නේ ජලයේ අංශු මාත්‍ර ලෙස පැවතියත් අධික විෂ හෝ ආන්තරායකාරී වන කාබනික සංයෝග කිහිපයක් DDT, ඇල්ඩ්‍රීන්, PCB, PAH, ෆියුරින් මේ ඔක්කොම ඕගනික් ඒවා. ටෙට්‍රා එන් බියුටිලීන්, කාබෝෆියුරන්. ජල ජීවාණුහරණ අතුරුඵල යනුවෙන් හැඳින්වෙන්නේ ජලයේ ජීවාණුහරණය සඳහා යොදන ක්ලෝරීන් හෝ හයිපොක්ලෝරයිට් ලවණ මගින් ජලයේ ඇතිවන OCl- ජලයේදී ද්‍රාවණය වූ සමහර කාබනික සංයෝග සමග ප්‍රතික්‍රියා කර සාදන ක්ලෝරීන් අඩංගු සංයෝගයි. මේ සංයෝග විෂයි. පහත දක්වන්නේ ජල ජීවාණුහරණ අතුරුඵල සංයෝග කිහිපයකි. මොනොක්ලෝරමීන්, ඩයික්ලෝරමීන් ඒව තමා ජලයේ ජීවාණුහරණය කරපුවාම ලැබෙන අතුරුඵල. මේ සංයෝගත් විෂය හොඳේ. ප්ලාස්ටික් ආකරණ ද්‍රව්‍ය. වර්තමානයේ වන විට ප්ලාස්ටික් සම්බන්ධ නොවන කිසිදු පාරිභෝගික භාණ්ඩයක් නැයි තරම්ය. ආහාරයක් වුවද එයට සම්බන්ධ ප්ලාස්ටික් ද්‍රව්‍ය බොහෝය. මේ සියලු ප්ලාස්ටික් ආශ්‍රිත පාරිභෝගික භාණ්ඩ නිපදවීමට යොදා ගන්නා බහුවවයක කිහිපයකි. එහෙත් ඒ බහුවවයක මගින් ප්ලාස්ටික් භාණ්ඩ තැනීමේදී තවත් බොහෝ ආකරණ ද්‍රව්‍ය එකතු කරන බව ඔබ දන්නවද? නිෂ්පාදනයේ පහසුව පිරිවැයවම කිරීම, විවිධ යාන්ත්‍රික හා භාවිත ගුණ ලබා ගැනීම, පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ආකරණ ද්‍රව්‍ය භාවිත කරනු ලැබේ. ඒ කියන්නේ ඩයි වගේ දේවල්. මේ ආකරණ ද්‍රව්‍ය සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය වන අතර වැරදි භාවිතයේදී හා භාවිතයෙන් පසු ජලයට හෝ පසට එක් කළ විට ආකරණ ද්‍රව්‍ය සෙමෙන් ප්ලාස්ටික් භාණ්ඩයෙන් ඉවතට කාන්දු වීමේ හැකියාවක් පවතී. ආකරණ ද්‍රව්‍ය වලින් සමහරක් ආන්තරයකාරී වේ. පිළිකාකාරක ලෙස ක්‍රියා කරන හෝමෝන පද්ධතියට බලපෑම් සිදු කරන සහ ශරීරයේ විවිධ ග්‍රන්ථිවලට වක්ගොඩ ආදිය හානි කරන ආකරණ ද්‍රව්‍ය පවතී. බහුවයක සංශ්ලේෂණයේදී යොදා ගන්නා ආන්තරයකාරී උත්ප්‍රේරක ද්‍රව්‍ය, ඒකාවයවික අපද්‍රව්‍ය ආදිය අංශු මාත්‍ර වශයෙන් අවසාන ප්ලාස්ටික් භාණ්ඩයේ ප්ලාස්ටික් අතර තිබී කාන්දු වීමේ හැකියාවක්ද පවතී. එසේම ප්ලාස්ටික් භාණ්ඩ නිපදවීමේදී යාන්ත්‍රීකරණය සහ භාවිතයේ පහසු සඳහාද විවිධ ආකරණ ද්‍රව්‍ය භාවිත කරයි. මේ ද්‍රව්‍යත අප ශරීරගත වෙයි. ප්ලාස්ටික් භාණ්ඩ අවභාවිතයේ හේතුවෙන් අන්තරයකාරී ආකරණ ද්‍රව්‍ය ශරීරගත වෙයි. බීමට ගන්නා ජලය අඩංගු කර ඇති බෝතල් භාවිතයෙන් පසුව පොල් තෙල් වැනි ද්‍රව තබා ගැනීමට භාවිත කිරීම නිසැනකි. සමහර ආකරණ ද්‍රව්‍ය ජලයේ දිය නොවුවද නිර්ද්‍රවීය පොල් තෙල් වැනි ද්‍රව තුළට ප්ලාස්ටික් භාජනයෙන් කාන්දු වී පොල් තෙල් වලට පැමිණ ශරීරගත විය හැකියි. ඒ හින්දා ප්ලාස්ටික් බෝතල්, ඒ කියන්නේ වතුර බෝතල් අපි ගන්න සල්ලි දීලා, එතකොට මේ ඒක පාවිච්චි කරලා ආපහු ඒකට තෙල් එහෙම දාන්න පාවිච්චි කරන්න එපා. එතකොට අර ඒ වගේ තියෙන මේ එකතු කරපු ද්‍රව්‍ය තෙල් වල දිය වෙන්න පුළුවන්. ආකරණ ද්‍රව්‍ය කියනවා. පහත වගුවෙන් දක්වන්නේ ප්ලාස්ටික් ආකරණ ද්‍රව්‍ය ලෙස බහුලව භාවිත කරනු ලබන රසායන ද්‍රව්‍ය කිහිපයක භාවිත හා ඒවායේ ආන්තරයකාරී බවයි.
තලේට්, එතකොට ඩයි ඔක්ටයිල් තලේට්, ඩයිමීතයිල් තලේට්, එතකොට ඒ වගේ ස්වීකාර්ය ප්ලාස්ටික් නැමෙන සුළු ප්ලාස්ටික් වර්ග නිපදවන තමයි ගන්නෙ. ඒවා අන්තරාසර්ග පද්ධතිය එන්ඩෝක්‍රයින් සිස්ටම් එකේ හෝමෝන් ස්‍රාවය අඩු කරනවා. පිළිකාකාරක, ලෙඩ් වර්ණක, ක්‍රෝමේට්, ලෙඩ් කාබනේට්, දීප්තියත් වර්ණ සහිත ප්ලාස්ටික් ලබා ගන්න පාවිච්චි කරනවා. මධ්‍ය ස්නායු පද්ධතිය CNS එකට හානි වෙනවා. දරුවන්ගේ මානසික වර්ධනය අඩු වෙනවා. වක්ගඩු හානි වෙනවා. කිඩ්නි වලට අවුල් වෙනවා. පිළිකාකාරකයක් කැන්සර් වෙනවා. වර්ධනය ප්‍රමාද වීම හා අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන ස්‍රාවය අඩු කරනවා. එන්ඩෝක්‍රයින් සිස්ටම් වලට අවුල් වෙනවා. බ්‍රෝමීන් අඩංගු ගින්නිවාරක සංයෝග, ප්ලාස්ටික් කවර, විද්‍යුත් වයර, බුමුතුරුණු සහ ප්ලාස්ටික් පටලවල ගින්නිවාරක ගුණය ලබා ගැනීමට ලිපිඩකාමී හා ජෛව පටල තුළ එක්රැස් වී ස්නායු පද්ධතියට, ඒකත් නර්ව් සිස්ටම් එකට මේ බලපෑම් කිරීම අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන ස්‍රාවය අඩු කිරීම. ගොඩක් ඒවා මේ එන්ඩෝක්‍රයින් සිස්ටම් එකට තමයි බලපාන්නේ. ඊළඟට බිස්ෆිනෝල් A, පොලිකාබනේට් ප්ලාස්ටික් භාණ්ඩ නිපදවීමේදී ඒකාවයවික ලෙස භාවිත කරයි. PVC නිපදවීමේදී ප්‍රතිඔක්සිකාරක ලෙස භාවිත කරයි. බිස්ෆිනෝල් A හි බහුවැවක ලෝහමය ටින් භාජනවල ඇතුළු පැත්තේ විකාදනය වළක්වන ආරක්ෂාකාරී ආවරණයක් ලෙස යොදා ගන්නවා. ඒවත් එන්ඩෝක්‍රයින් සිස්ටම් එකේ හෝමෝන මට්ටම අඩු කරනවා. ඊස්ට්‍රජන් හෝමෝනයට අනුකරණයක් ලෙස ක්‍රියා කර ඊස්ට්‍රජන් වල ක්‍රියාකාරීත්වයට බාධා කරනවා. කුඩා ළමුන්ගේ අවයව වර්ධනයට බාධා කරනවා. ප්ලාස්ටික් නිෂ්පාදන වල අපද්‍රව්‍ය ලෙස ඉතිරි වී ඇති ඒකාවයවික සහ උත්ප්‍රේරක සංයෝග. ඒකාවයවික ලෙස ස්ටයිරින් වයනයිල් ක්ලෝරයිඩ් බිස්ෆීනෝල් A, උත්ප්‍රේරක අංශු මාත්‍ර ලෙස ක්‍රෝමියම්, ලෙඩ්, කැඩ්මියම් සහිත සංයෝග. බහු අවයවික නිපදවීමට භාවිත කරනවා. බහු අවයවික ලෙස නිපදවීමට භාවිත කරනවා. ඒවා ඉතා විෂදායී පිළිකාකාරක සහ ජාන විකෘති ඇති කරනවා. උත්ප්‍රේරක අපද්‍රව්‍ය පිළිකාකාරක සහ ස්නායු විනාශ කරයි. කාබනික ටින් සංයෝග, ඩයිබියුටයිල් ටින් හා ට්‍රයිබියුටයිල් ටින් සංයෝග PVC වල ස්ථායී කාරක ලෙස හා පොලියුරෙතේන් නිපදවීමට උත්ප්‍රේරකයක් ලෙස ජීවීන්ගේ අන්තරාසර්ග හෝමෝන ක්‍රියාකාරීත්වයට බාධා කරනවා. ගොඩක් ඒවා අන්තරාසර්ග මේ පද්ධතියට තමයි මේ බලපෑම් කරන්නේ. ඒ කියන්නේ හෝමෝන නිපදවන පද්ධතියට. පිළිකාකාරක සහ ජාන විකෘති ඇති කරයි. පොලි ඇරෝමැටික් හයිඩ්‍රෝකාබන ෆියුරින්, බෙන්සොෆියුරින් ප්ලාස්ටික් වල පිරුම් කාරකයක් ලෙස ප්ලාස්ටික් නිපදවීමේ ක්‍රියාව පහසු කිරීමේ ලිහිසි ද්‍රව්‍යයක් ලෙස යොදා ගනී. සමහර සංයෝග ප්‍රබල පිළිකාකාරක වෙනවා. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න. ශිලා ගෝලය. වායු ගෝලය ගැන කතා කරා. ඒක ඇති වෙන අවුල් ගැන කතා කළා. ජල ගෝලය ගැන කතා කරා, සුපෝෂණය වගේ තත්ත්ව එහෙම. දැන් ශිලා ගෝලය කියලා ලියන්න. ශිලා ගෝලය. ඒ යටතේ ලියන්න. මං කියන ජල ගෝලය, වායු ගෝලය, ශිලා ගෝලය ගැන තමයි මේකෙදි කතා කරන්නේ. ශිලා ගෝලය කියලා ඒ යටතේ ලියන්න. පෘථිවි කබලේ සුලභතම මූලද්‍රව්‍ය ඔක්සිජන් වන අතර සුලභතම ලෝහමය මූලද්‍රව්‍ය ඇලුමිනියම් වේ. නමුත් පෘථිවියේ සුලභතම මූලද්‍රව්‍ය, ඒ කියන්නේ කබොල, ප්‍රාවරය, හරේ, ඒ ඔක්කොම ගත්තාම සුලභතම මූලද්‍රව්‍ය යකඩ වේ. කබොලේ තියෙන සුලභම මූලද්‍රව්‍ය ඔක්සිජන්, කබොලේ තියෙන සුලභම ලෝහමයක ඇලුමිනියම්, පෘථිවියේ තියෙන සුලභතම එක යකඩ. මෙන්න තියෙනවා පෘථිවියේ කබොලේ වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන්, කබොලේ වැඩිපුරම තියෙන ලෝහය ඇලුමිනියම්,
පෘථිවිය සුළුබම එක යකඩ. මේ පෘථිවියේ කෑල්ලක් කපලා තියෙන නිකන් කේක් කෑල්ලක් වගේ. ඒ යටම පාර්ට් එක ඒ කියන්නේ පෘථිවියේ අස්සෙම තියෙන එක හරය කියනවා. ඒකේ තියෙයි පහළ හරය ඉහළ හරය කියලා දෙකක්. ඊට උඩින් තියෙනවා ප්‍රාවරය කියලා. කබොල කියන එක තමයි උඩම තියෙන්නේ. මේ පොළව කියන්නේ කබොල කියන පාර්ට් එකට. එතකොට මේ කබොලේ සුළුබතාව මෙහෙම. ඔක්සිජන් තමයි වැඩිම, ඊට වඩා අඩුයි සිලිකන්, ඊට වඩා අඩුයි ඇලුමිනියම්, යකඩ, කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්. මේ විදිහට තමයි කබොලේ සුලභතාව. එතකොට මේක මතක තියාගන්න පුළුවන්. ඔන්න සීතගේ අල්ලේ යකඩ කෑල්ලක් කියන්නේ කැල්සියම්. නංගි ගැහැ පොට්ට කරයිද මන්දා. කබොලේ සුලභතාව මෙහෙම. ඔන්න සීතගේ අල්ලේ යකඩ කෑල්ලක්. නංගි ගැහැ පොට්ට කරයිද මන්දා. දැන් මේකේ ඔක්කොම තියරි ටික මං සම්පූර්ණ කළා. පරිසරයේ පාර්ට් එකේ තව කර්මාන්තවල තියරි පොඩ්ඩයි මං කරන්න තියෙන්නේ. ඒ චුට්ටත් කරන්නම්. කර්මාන්තවත් සෑහෙන ප්‍රමාණයක් අපි කරලා තියෙන්නේ. පරණ සිලබස් එකේ මේ විනාගිරි නිෂ්පාදනය, එතවන නිෂ්පාදනය තිබ්බේ නැහැ. සගන්ධ තෙල්, ජෛව ඩීසල් එහෙම තිබ්බේ නැහැ. එතකොට මැග්නීසියම් නිස්සාරණය තිබ්බේ නැහැ. මේ දැන් පරිසරය කරපු ටික නම් තිබ්බා ඔක්කොම වගේ. මේ තව පරණ සිලබස් එකේ තිබ්බ නයිට්‍රජන් චක්‍රය, කාබන් චක්‍රය, ඒ ටික තිබ්බේ නැහැ. ඒ ටික මේ බයෝවල් නම් තිබ්බ අපිට. ඔයාලට මේ දැන් අලුත් සිලබස් එකේ තියෙද්ද නැහැ. නයිට්‍රජන් චක්‍රය, කාබන් චක්‍රය, ඔක්සිජන් චක්‍රය. මේකේ MCQ රචනා ටික මම ඉස්සරහදී කරන්නම්. තියරි ඔක්කොම ටික ඉවරයි. good luck.